මුලින්ම කතා කරනවා දෛශික කියලා. දෛශික ප්‍රධාන මාතෘකාවක් දෛශික. එතකොට අනුමාතෘකාවක් විදිහට කතා කරනවා දෛශික රාශි සහ අදිශ රාශි කියලා මාතෘකා දෙකක්. මෙතනදී අපි මුලින්ම බලමු මේකේ මෙන්න මේ දෛශික රාශි කියන්නේ අදිශ රාශි කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ අදිශ රාශි කියලා කියනවා විශාලත්වයකින් පමණක් පූර්ණ ලෙස විස්තර කළ හැකි භෞතික රාශියක් අදිශ රාශියක්. ඒ කියන්නේ ඒකට තියෙන විශාලත්වයක් විතරයි. විශාලත්වයකින් පමණක් කියන්නේ දිශාවක් නැහැ. දිශාවක් අවශ්‍ය නැහැ. දුරකට දිශාවක් නැහැ. කාලයකට දිශාවක් නැහැ. ඒ කියන්නේ ධන ඍණ කාලයක් නැහැ. ස්කන්ධයකට දිශාවක් නැහැ. පරිමාවකට දිශාවක් නැහැ. උෂ්ණත්වයකට දිශාවක් නැහැ. අන්න ඒ වගේ රාශි වලට කියනවා අදිශ රාශි කියලා. මේවා ෆිසික්ස් වලදීත් කතා කරනවා. ඒතොර අර්ථ දැක්වීම එකම විදියට යන්නේ, බය වෙන්න එපා. වෙනස් නෑ. දෛශික අයියෝ දෛශික නම් අපි ෆිසික්ස් වලත් ඉගෙන ගන්නවා කියලා එහෙමම පල්ලෙහාට දාන්න එපා. මොකද දෛශික කියන්නේ මැත්ස් එකක්. ෆිසික්ස් වලදී කරන්නේ අර බයෝ ළමයින්ට එක හැඳින්වීමක් කියලා දෙන එක විතරයි. ඔයගොල්ලෝ ඇත්තටම දෛශිකයක් කියන්නේ මොකද්ද? දෛශිකයේ ගැටලු විසඳන්න දන්නේ නැහැ. ෆිසික්ස් වලින් නම් ඔයගොල්ලෝ දෛශික ඉගෙන ගත්තේ. මැත්ස් වෙන ක්ලාස් එකකට යනවා නම් සමහර විට ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆිසික්ස් වලින් දෛශික ඉගෙන ගන්න බෑ. දෛශික වල හැඳින්වීමක් තමයි එතන කතා කරන්නේ. සමහර දේවල් අර්ථ දක්වන දේවල් පොඩි වෙනස්කම් තියෙනවා. දෛශික රාශි විශාලත්වයක් සහ දිශාවක් සහිත ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමයට අනුකූල වන භෞතික රාශියක් දෛශික රාශි කියලා අර්ථ දක්වනවා. එතකොට ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය කියන එක ඉස්සරහදී අපි කතා කරනවා. ඒක මොකක්ද කියලා. ඒකට දෛශික ආකලන නියමය කියලා කියනවා. අපි ඒක ඉස්සරහදී කතා කරමු. විශාලත්වයක් සහ දිශාවක් සහිත රාශියක් කියලා හිතාගන්න. විශාලත්වයකුත් තියෙනවා, දිශාවකුත් තියෙනවා. එහෙනම් අන්න ඒ වගේ භෞතික රාශියකට කියනවා දෛශික රාශියක් කියලා. විස්ථාපනය යම්කිසි නිශ්චිත දිශාවක් තියෙනවා. බර කියලා ගත්තාම හැම වෙලාවෙම බර ක්‍රියාත්මක වෙන්නේ පෘථිවි කේන්ද්‍රයේ දෙසට දිශාවක් තියෙනවා. ප්‍රවේගයක් ගත්තාම දිශාවක් තියෙනවා. යම්කිසි දිශාවකට තමයි ප්‍රවේගය කියන්නේ. ත්වරණය ගත්තාම දිශාවක් තියෙනවා. බලය ගත්තාම දිශාවක් තියෙනවා. මේ තිත්තිරි උඩ තවත් අනන්තවත් දෛශික රාශි තියෙනවා. ඊට පස්සේ මෙතනදී කතා කරනවා දරුවෝ දෛශික අංකණය කියලා. දෛශිකයක් හැඳින්වීම සඳහා යොදා ගන්නු ලබන සංකේත දෛශික අංකන ලෙස හඳුන්වයි. දෛශිකයක් ජ්‍යාමිතික නිරූපණය කරන්න පුළුවන්, වීජීය නිරූපණය කරන්න පුළුවන්. ආකාර දෙකකට දෛශිකයක් නිරූපණය කරනවා. එතකොට සාමාන්‍යයෙන් දෛශිකයක් සංකේත කරන්න භාවිතා කරනව ළමයි තනි අකුරක්. මේක වීජීය නිරූපණය. මෙතන A කියලා දෛශිකයක් ගත්තොත් මේක දෛශික අංකණය. මෙන්න මේ A දෛශිකය සංකේත කරන සිම්පල් A අකුරක්. මේක වීජීය. සිම්පල් A දෛශිකය කියලා සංකේත කරනවා. ඒක සංකේතයක්. එතකොට ඒක සාමාන්‍ය සිම්පල් A කියලා මෙහෙම ගන්නවා. A කියලා මෙතන පොඩි තලයේ තියෙන පොතුත් තියෙනවා. එහෙම නැත්නම් A කියලා මෙන්න මේක බෝල්ඩ් කරනවා. තද අකුරෙන් ලියලා දක්වන්නේ. ගොඩක් වෙලාවට පාස් පේපර්ස් වල මේක තියෙනවා. හැබැයි ඒක ඕගොල්ලන්ට යූස් කරන්න බෑ. මෙහෙම බෝල්ට් අකුරේ තද ඝන අතුරෙන් ලියලා තියෙන එක දෛශික විදියට. එතකොට දෛශික සංකේතය ඕනේ නැහැ. දෛශිකයකට සාමාන්‍යයෙන් මෙහෙම දාලා අපි භාවිතා කරන්නේ මෙහෙම ඇල ඉරක් සංකේතයක් දාලා තනි සිම්පල් අකුරක් දාලා ඒකට යටින් ඇල ඉරක් දානවා. මෙහෙම සිම්පල් A මෙහෙම දියලා මෙන්න මේ විදියට ඇල ඉරක්. මෙහෙම රේඛාවක් නෙමේ. මේ විදියට ඇද ඉරක්. ඔන්න ඔය විදියට දැක්කොත් A, මේක සිම්පල් B, සිම්පල් C දෛශිකය ඔන්න ඔය විදියට සංකේත කරනවා. එතකොට යම්කිසි දෛශිකයක් රේඛා ඛණ්ඩයකින් නිරූපණය කරනවා නම් ජ්‍යාමිතික නිරූපණය කියන්නේ. මෙන්න මේ AB කියලා රේඛාවක් තියෙනවා. මෙන්න මේ AB රේඛා ඛණ්ඩය වගේ යම්කිසි දෛශිකයක් නිරූපණය කරනවා නම් ඒක කැපිටල් AB කියලා ලකුණු කරනවා. එහෙම දෛශිකයක් ජ්‍යාමිතිකව අක්ෂර දෙකක් මගින් රේඛාවක දෙකලවර අකුරු දෙක මගින් නිරූපණය කරනවා. උඩින් ඊතලයේ දානවා. එතකොට AB දෛශිකය දැන් මම සමහර වෙලාවට ගණන් කියද්දි A දෛශිකය කියලා කිව්වොත් මෙහෙම දෛශිකය කියලා වචනයෙන් කියවෙන්න ඕනේ නැහැ. මේක තමයි A දෛශිකය.
AB දෛශිකය කියන්නේ මේක. AB දෛශිකය ඕක කියවන්නෙත් එහෙමයි. අනිවාර්යයෙන්ම මේ දෛශික ලකුණ නැත්තම් දෛශික පාඩමේදී ලකුණු දෙන්නේ නැහැ. දෛශික කියලා සංකේතය ඕන වෙනවා. මතක තියාගන්න. දෛශිකයක් නිවැරදිව හඳුන්වන්න ඕන. ඉතින් මම ඒක ගැන කතා කරා. සාමාන්‍යයෙන් ඒ දෛශිකය හෝ මෙන්න මේ සංකේත දෙක තමයි භාවිත කරන්නේ. මේ ඝනට යෙදෙන එක අපි ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකලි ලියන්න අමාරුයි. පාට කර කර ඉන්න බෑනේ එක උඩ එක. ඒක නිසා සිම්පල් ඒ දෛශිකය මේ විදියට සංකේත කරන ඔන්නක තමයි දෛශික අංකණය කියලා කිය. මම හිතනවා පැහැදිලි ඇති කියලා. දෛශිකයක විශාලත්වය ඊට පස්සේ අපි කතා කරන ළමයි ටියුට් එකෙත් තියෙනවා. ඔයගොල්ලෝ ටියුට් එකක් print කරලා තියෙනවා නා ඒක මේ highlight කරගන්න අවශ්‍ය නා මෙන්න මේ දෛශිකයක මාපාංකය කියලා සංකේත කරනවා. මෙන්න මේ දෛශිකයක මාපාංකය කියන්නේ ළමයි ඇත්තටම දෛශිකයක විශාලත්වය කියන එක. දෛශිකයක මාපාංකය කියන්නේ දෛශිකයක විශාලත්වය කියන එක. AB දෛශිකයක විශාලත්වය එහි මාපාංකය ලෙස හඳුන්වයි. දෛශිකයක විශාලත්වයට කියනවා මාපාංකය කිය. දෛශිකයක විශාලත්වය එතකොට මේ මාපාංකය හඳුන්වන්නේ ඒ දෛශිකයට දෙපසින් මෙන්න මේම ඉරි කෑලි දෙකක් දානවා. සිරස් රේඛා දෙකක් මගින් දක්වනවා. එතකොට ඒක තමයි ඒ දෛශිකයේ විශාලත්වය. මෙතන මේ දීලා තියෙන්නේ AB දෛශිකයේ විශාලත්වය අපිට සංකේත කරන්න පුළුවන්. AB දෛශිකයේ විශාලත්වය කියන එක AB ලියලා මෙතනින් උඩින් ඊතලයක් දානවා. නෑ දෛශිකය මේක AB දෛශිකයේ මේ ඉරි කෑලි දෙක මගින් තමයි ඒකේ විශාලත්වය නිරූපණය කරන්නේ. සිම්පල් A දෛශිකයේ විශාලත්වය මෙන්න මේ විදිහට මේ සංකේතයෙන් නිරූපණය කරනවා. ඒ දෛශිකයේ විශාලත්වය. ඔන්නෝම තමයි දෛශිකයක විශාලත්වය නිරූපණය කරන්න. එතකොට මේක AB කියලා මෙන්න මේ විදිහට රේඛා ඛණ්ඩයක් වගේ දෛශිකයන් නිරූපණය කරාම AB දිග කියන්නේ AB දෛශිකයේ විශාලත්වය ඔන්නෝක තමයි ඒකේ විශාලත්වය. එහෙම නැත්නම් මාපාංකය කියලා කියනවා. දෛශිකයක මාපාංකය කියන්නේ ඒකේ විශාලත්වය. ඒ දෛශිකය නිරූපණය වෙන දෛශිකයේ දිග කියන එක තමයි මෙතන කතා කරන්නේ. ඊට පස්සේ ප්‍රධාන මාතෘකාවක් විදියට ගන්නවා ළමයි දෛශිකයක් රේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය කිරීම. ලියා ගන්න දෛශික කියලා මාතෘකාව යටතේ පිටුව එක බලන්න කියලා ටියුට් එක කියවන්න. ඊට පස්සේ ලියා ගන්න දෛශිකයක් රේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය කිරීම කියලා මාතෘකාවක් පොතේ. දෛශිකයක් රේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය කිරීම. දෛශිකයක් රේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය කිරීම. දෛශිකයක් රේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය කිරීම. යම් දෛශිකයක් රේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය කිරීමට නම් යම් දෛශිකයක් රේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය කිරීමට නම් පළවෙනි එක රතු පැනෙල් ලියා ගන්න. මේ අවස්ථා තුනක් ගැන කතා කරනවා. පළවෙනි එක රතු පැනෙල් ලියා ගන්න. එම දෛශිකය දී ඇති රේඛාවට සමාන්තර විය යුතුය. එම දෛශිකය දී ඇති රේඛාවට සමාන්තර විය යුතුය. ඒ වගේම දෙවැනි එක
එම රේඛාවේ ඇති ඊ හිස මගින් එම රේඛාවේ ඇති ඊ හිස මගින් දෛශිකයේ අභිදිශාව කියන්නේ නිශ්චිත දිශාව කියන එක නියමිත දිශාව අභිදිශාව නිරූපණය විය යුතුය. තුන්වෙනි එක එම රේඛාවේ දිග මගින් එම රේඛාවේ දිග මගින් දෛශිකයේ විශාලත්වය වරහන් ඇතුලේ මාපාංකය නිරූපණය විය යුතුය. ඔන්න ඔය විදිහට කතා කර. ඒ විදිහට කතා කරාට දරුවෝ අපිට මේ දෛශිකයක් කියලා කිව්වාම එතකොට මෙන්න මේම අපිට කියනවා අපිට ওই විදියට දෛශිකයක් රේඛා ඛණ්ඩයකින් නිරූපණය වෙනවා කියලා කිව්වට අපිට කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. අපිට උදාහරණ වලදී කියනවා උදාහරණයක් ඒ කියන්නේ ABCD සමාන්තරාශ්‍රයක AB දෛශිකය සමානයි සිම්පල් Aද BC දෛශිකය සමානයි සිම්පල් Bද යයි ගනිමු කියලා. එතකොට මෙහෙම තුන්නොත් එතකොට ABCD මෙහෙම සමාන්තරාශ්‍රයක් තියෙනවා. මම මෙහෙම සමාන්තරාශ්‍රයක් අඳිනවා ABCD කියලා. එතකොට ABCD සමාන්තරාශ්‍රයක් කියලා ගාන කියලා තියෙනවා. AB දෛශිකය කියන්නේ A වල ඉඳන් B ට තියෙන දෛශිකය මගින් සිම්පල් A දෛශිකයයි B වල ඉඳන් C ට තියෙන මෙන්න මේ දිග මගින් මේක මගින් සිම්පල් B දෛශිකයයි නිරූපණය වෙනවා කියලා. එහෙම දත්තයක් විදියට දීලා තියෙනවා. එතකොට මේකේ කියපු එක නෙමෙයි මේකේ අනිත් පැත්ත තමයි. අපිට කියනවා මෙන්න මේ රේඛාව මගින් මෙන්න මේ දෛශිකය නිරූපණය වෙනවා කියලා. එහෙනම් අපි එතනින් නිගමනයකට එන්න ඕන. ඒ කියන්නේ AB දෛශිකය කියන්නේ සිම්පල් A නම් මෙන්න මේ A දෛශිකයේ විශාලත්වය කියන්නේ මොකද්ද? A දෛශිකයේ විශාලත්වය කියන්නේ මේ AB රේඛාවේ දිග රිවර්ස් එකට විශාලත්වය කියන්නේ යම්කිසි රේඛාවකින් දෛශිකයක් නිරූපණය වෙනවා නම් දෛශිකයේ විශාලත්වයයි ඒ රේඛා ඛණ්ඩයේ දිගයි. රේඛාවේ දිග මගින් දෛශිකයේ විශාලත්වය නිරූපණය වෙනවා. දැන් දෛශිකය මේ AB රේඛාව මගින් නිරූපණය වෙනවා කියලා අපිට දීලා තියෙනවා නම් ඒක අනිත් පැත්ත. එහෙනම් මේකේ A දෛශිකය කියන්නේ මොකක්ද? සිම්පල් A දෛශිකය කියන්නේ මොකක්ද? මෙන්න මේ AB දිගට සමාන වෙච්ච දෛශිකයක්. AB දෛශිකයේ විශාලත්වය කියන්නේ AB රේඛාවේ දිග A දෛශිකයේ දිශාව කියන්නේ A දෛශිකයේ දිශාව කියන්නේ A සිට B දක්වා වූ දිශාව. ඒ වගේම A දෛශිකය කියන්නේ ABට සමාන්තර දෛශිකයක්. A දෛශිකයයි AB රේඛාවයි සමාන්තරයි. මේ නිගමන. එතකොට මේ කතාව A දෛශිකයයි AB රේඛාවයි සමාන්තරයි. ඒ වගේම දිශාව කියන්නේ A සිට B දක්වා වූ දිශාව. මෙතන කතා කරා. එතකොට සිම්පල් A දෛශිකය තියෙන්නේ මෙතන විතරද? නෑ. ඇයි? දෛශික දෙකදී මෙතන වෙන්න ඕන A දෛශිකයට විශාලත්වය වෙන්න ඕන. සමාන්තර වෙනවා A දෛශිකය තව වෙන කොහෙවත් තියෙන්න ඕන. දෛශිකයක් තියෙන තැනක් ගැන කතා කරන්නේ. දෛශිකයකට තියෙන්නේ විශාලත්වයයි දෛශිකයක්. ඒ කියන්නේ ලක්ෂණ ටික විදියට කියන්නේ සමාන්තර වීම, අභිදිශා සමාන වීම සහ විශාලත්වය ගැන කතා කරන්නේ. එතකොට දෛශික ගැන මම ඉස්සරහදී කතා කරනවා දෛශික දෙකක් සමාන වෙන්න තියෙන අවශ්‍යතාවය. එතකොට ඒකෙදි මම පැහැදිලි කරනවා මේ සිම්පල් A දෛශිකය මෙතනක් තියෙන්න පුළුවන් කියලා. මෙන්න මේක
මේ තියෙන උඩත් සිම්පල් A කියලා ලියන්න පුළුවන්. ඒක මම ඉස්සරහදී පැහැදිලි කරනවා දැන් හදිස්සි වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ දත්තයක් විදියට දුන්නොත් BC දෛශිකය කියන්නේ සිම්පල් B කියලා දුන්නොත් ඔයාට B දෛශිකය කියන්නේ මොකක්ද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙම නැතුව සිම්පල් A දෛශිකයක් කියලා මෙහෙම නිකන් දුන්නොත් සිම්පල් A B දෛශික දෙක යනු කුමක්ද කියලා එහෙම අයිඩියා එකක් නැහැ. සිම්පල් A කියන්නේ යම්කිසි දෛශිකයක් ඒක මොකක්ද කියලා කියන්න දත්ත නැහැ. AB දෛශිකය AB රේඛාව මගින් සිම්පල් A දෛශිකයන් නිරූපණය වෙනවා කිව්වොත් අන්න සිම්පල් A කියන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්. සිම්පල් A කියන්නේ මොකක්ද? AB රේඛාවේ දිගට සමාන AB දෛශිකයට සමාන්තර A වල ඉඳන් B වලට දිශාවට වෙච්ච දෛශිකයක් තමයි සිම්පල් A කියන්නේ. එහෙනම් මට කියන්න B දෛශිකය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ B දෛශිකයක් කියන්නේ BC රේඛාවේ දිගට සමාන BC රේඛාවට සමාන්තර B වල ඉඳන් C ට වෙච්ච මෙන්න මේ දිශාවට කියන දෛශිකය. මේකට සමාන්තර වුණාට ප්‍රමාණවත් නෑ C වල ඉඳන් B ට මෙහෙ වුණොත් නෑ ඒක B නෙමෙයි. B වල ඉඳන් C ට මෙන්න මේ ඊතලේ මේ දිශාවට තියුණොත් තමයි ඕක සිම්පල් B දෛශිකය කියන්නේ. එයි ඒක අපිට දත්තයක් විදියට දීලා තියෙනවා. එහෙනම් සරල රේඛාවකින් දෛශිකයන් නිරූපණය කරන්න නම් මෙන්න මේ අවශ්‍යතා තුන පළවෙනි එක සමාන්තර වෙන්න ඕන, අභිදිශා සමාන වෙන්න ඕන, ඒ වගේම විශාලත්වයන් සමාන වෙන්න ඕන. අන්න ඕක තමයි දෛශික දෙකක සමානතාවය කියලා කියන්නේ. නෝට් එකේ මේක ලියා ගන්න. ABC සමානයි B නම් B දෛශිකයේ විශාලත්වය සමානයි BC දිග. ඒ වගේම B දෛශිකයේ සමාන්තරයි BC රේඛාව. B දෛශිකයේ දිශාව කියන්නේ B සිට C දක්වා වූ දිශාව. මෙතනත් ඒ වගේ දරුවෝ මෙතන මේ දිශාව ගැන කතා කරන්න කලින් සමාන්තර වීම කතා කරලා ඊට පස්සේ දිශාව සමාන කරමු. මේක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. A කියන දෛශිකයේ සමාන්තරයි BC රේඛාවට. ඒ වගේම A දෛශිකයේ අභිදිශාව කියන්නේ. අභිදිශාව කියන්නේ A දෛශිකයට අයත් නිශ්චිත දිශාව, નિયમિત දිශාව සමානයි B සිට C දක්වා වූ දිශාව. බෝඩ් එකේ තියෙන ටික ලියා ගන්න ළමයි. ඉක්මනට. ඊළඟ මාතෘකාව ලියා ගන්න පොතේ දෛශික දෙකක සමානතාවය. දෛශික දෙකක සමානතාවය. දෛශික දෙකක සමානතාවය. ලියාගන්න එක යටතේ දෛශික දෙකක් සමාන වීමට නම් මාත් එක්කම ලියන්න. දෛශික දෙකක් සමාන වීමට නම් රතු පෑනෙන් වැදගත්ම ටික අපි රතු පෑනෙන් ලියන්න. රතු පෑනෙන් දෛශික දෙක එක ලක්ෂණ තුනක් තියෙනවා. දෛශික දෙක සමාන්තර විය යුතුය. දෛශික දෙක සමාන්තර විය යුතුය. දෙවැනි එක දෛශික දෙකෙහි අභිදිශා සමාන විය යුතුය. තුන්වෙනි එක දෛශික දෙකෙහි විශාලත්ව එහෙම නැත්නම් මාපාංක සමාන විය යුතුය. නොයි ලක්ෂණ තුන තියෙන්න ඕන. දෛශික දෙකක් සමාන වෙන්න නම් දෛශික දෙකක් සමාන්තර වෙන්න ඕන. සමාන්තර වුණාට වැඩක් නෑ. අභිදිශා සමාන වෙන්න. සමාන්තර රේඛා දෙකක් වුණාම ප්‍රතිවිරුද්ධ වෙන්න. එකක් මෙහෙට ගිහිල්ලා අනිත් එක මෙහාට එන්න. ඊට පස්සේ දෛශික දෙකක් විශාලත්වයේ දෛශික දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. ඔය ලක්ෂණ තුනම තිබුණොත් දෛශික දෙකක් සමාන වෙනවා කියලා කියනවා. එතකොට මේ ලක්ෂණ දෙක කියන්නේ මේ දෙවෙනි ලක්ෂණය වුණාම පළවෙනි ලක්ෂණය ඔටෝ වෙනවා. දෛශික දෙකක් සමාන්තර වීම සහ අභිදිශා වීම කියලා කතා කරනවා. මෙතන මේ
දෛශික දිශා මේ සමාන්තර වීමයි අභිදිශාවක් සමාන වීමයි කියන එක දෙකක් විදියට ගන්නේ අර ඍණ දෛශිකයක් කියන එක අර්ථ දක්වන්න ඕන නිසා. එහෙම නැත්නම් සමාන්තර වීම අවශ්‍ය නැහැ අභිදිශා සමාන නම්. අභිදිශා කියන්නේ නිශ්චිත දිශාවට තියනවනේ සමාන්තර වීම වෙනක්. එහෙනම් ඒ දෙකම එකයි. එතකොට ලක්ෂණ දෙකයි. මොකද්ද? සමාන්ත අභිදිශා සමාන වීම සහ විශාලත්වයන් සමාන වීම තමයි ප්‍රධාන ලක්ෂණ. ඒ අභිදිශා සමාන වීම කොටස් දෙකකට කඩලා මුලින්ම කියනවා සමාන්තර වීම ඊට පස්සේ අභිදිශා සමාන වීම කියලා. ඒක අර ඉස්සරහදී අර්ථ දක්වන්න ඕන නිසා තමයි ඒ කියන්නේ. එතකොට අපි ලක්ෂණ තුනම කතා කරමු. උදාහරණයක් විදියට ගත්තොත් සිම්පල් A දෛශිකය සමානයි සිම්පල් B දෛශිකය නම් ඔටෝමැටිකලි A දෛශිකය සමාන්තරයි B දෛශිකය ඒ වගේම A දෛශිකය අභිදිශාව සමානයි B දෛශිකය අභිදිශාව ඒ වගේම A දෛශිකයේ විශාලත්වය සමානයි B දෛශිකයේ විශාලත්වය. ඔන්න ඔය විදියට ලක්ෂණ තුනම වෙනවා. පැහැදිලිද? උදාහරණයක් විදියට තවත් ගත්තොත් ABCD සමාන්තරාශ්‍රයක AB දෛශිකය සමානයි සිම්පල් Aද BC දෛශිකය සමානයි සිම්පල් Bද යයි ගනිමු. ABCD සමාන්තරාශ්‍රයක් මෙහෙම තියෙනවා. එක සමාන්තරාශ්‍රයක් කියලා උපකල්පනය කරන්න. එතකොට මේක තමයි සිම්පල් A දෛශිකය කියලා කියන්නේ. මේක තමයි සිම්පල් B දෛශිකය කියලා කියන්නේ. එහෙම වුණොත් DC දෛශිකය කියන එක DC දෛශිකය කියන එක DC දෛශිකය සමානයි සිම්පල් A කියලා කියන්න පුළුවන්. ඇයි? ඒකට හේතුව DC දෛශිකය කියන්නේ සිම්පල් A කියලා කියන්න පුළුවන්. සිම්පල් A කියන්නේ මේ රේඛා ඛණ්ඩයෙන් නිරූපණය කරා. ඒකට හේතු තුනක් තියෙනවා. DC කියන එක සමාන්තරයි ABට. AB වලින් සිම්පල් A දෛශිකය නිරූපණය වෙන්නේ. DC කියන එකයි AB කියන එකයි සමාන්තරයි. DC දෛශිකයේ අභිදිශාව සමානයි AB දෛශිකයේ අභිදිශාවට. AB කියන්නේ සිම්පල් A. ඒ වගේම DC දෛශිකයේ විශාලත්වය DC දිග සමානයි AB දිග. ඔන්න ඔය ලක්ෂණ තුනම වෙනවා. DC සමාන්තරයි ABට DC දෛශිකයේ අභිදිශාව AB දෛශිකයේ අභිදිශාව. එහෙම නැත්නම් DCට C දක්වා වූ මෙන්න මේ දිශාව සමානයි Aට B දක්වා වූ මෙන්න මේ දිශාව. ඒකට තමයි අභිදිශාව. සමාන්තරයි අභිදිශා සමානයි විශාලත්වයනුත් සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් DC දෛශිකය කියන්නේ සිම්පල් Aම කියලා. එතකොට දෛශිකයක් තියෙනකොට මේකේ විශේෂත්වයක්. දෛශිකයක් තියෙනකොට තියෙන තැන අදාළ නැහැ. ඒ දෛශිකය මේ ලක්ෂණ තුන තියෙන ඕනම තැනකට ගෙනියන්න පුළුවන්. දැන් මේක මේ දෙකේ මධ්‍ය ලක්ෂය මේකෙත් මධ්‍ය ලක්ෂය මේක M මේක N කියලා ගත්තොත් මේ MN කියන එකත් MN දෛශිකයත් මේ MN කියන්නේ සිම්පල් A දෛශිකය කියලා කියන්නේ. එතකොට ඒ විදිහට දෛශිකය නිශ්චිත තැනක් නැහැ. ඒක දිගින් දිගට ඕන තැනකට ගෙනියන්න පුළුවන්. හැබැයි මේ ලක්ෂණ තුන තියෙන්න ඕන. මොකද්ද? සමාන්තර වෙන්න ඕන, අභිදිශා සමාන වෙන්න ඕන, විශාලත්වයන් සමාන වෙන්න ඕන. එහෙම වුණොත් අපිට කැමති විදිහකට ගෙනියන්න පුළුවන්. ඒ වගේම AD දෛශිකය කියන්නේ සිම්පල් B වෙනවා. ඒකට හේතුව AD සමාන්තරයි BC. ඒ වගේම AD දෛශිකයේ අභිදිශාව සමානයි BC දෛශිකයේ අභිදිශාව. ඒ වගේම AD දෛශිකයේ විශාලත්වය සමානයි BC දෛශිකයේ විශාලත්වය. එහෙනම් ඒක අපිට සිම්පල් B කියලා ලියන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති කියලා. ලියා ගන්න ළමයි ඉක්මනට බෝඩ් එකේ තියෙන ටික. ඔන්න ඔය විදිහට තමයි දෛශික කියන එක හඳුන්වන්න පුළුවන්. මාතෘකාවක්
ඍණ දාශික නැත්නම් නෙගටිව් වෙක්ටර්ස් කියලා කියනවා දාශික වලට. ඍණ දාශික ලියා ගන්න මාතෘකාව ඍණ දාශික ඍණ දාශික ඍණ දාශිකයක් කියන්නේ යම් දාශිකයකට එක යටතේ ලියන්න යම් දාශිකයකට රතුපෑනෙන් එක විශාලත්වයෙන් සමාන සමාන්තර තුන්වෙනි එක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දෛශිකයක් නෑ ඔහොම ලියන්න විශාලත්වයෙන් සමාන දෙවෙනි එක සමාන්තර තුන්වෙනි එක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ සාමාන්‍ය පෑනේ මෙතන කමාවක් දාලා ඒ වාක්‍යෙටම ලියා ගන්න දෛශිකයක් මුල් දෛශිකයේ ඍණ දෛශිකය ලෙස අර්ථ දක්වයි මුල් දෛශිකයේ ඍණ දෛශිකය ලෙස අර්ථ දක්වයි එක යටින් ලියන්න ටූලක් කැරලා සිම්පල් ඒ දෛශිකයෙහි ඍණ දෛශිකය සිම්පල් ඒ දෛශිකයෙහි ඍණ දෛශිකය ඍණ ඒ රතුපෑනෙන් ඍණ ඒ දෛශිකය ලෙස සංකේත කරයි දෛශිකය කියන වචනේ ලියන්න ඕනේ නැහැ මේක ඇතුලේ දෛශිකය තියෙනවා ඍණ ඒ දෛශිකය ලෙස සංකේත කරයි සිම්පල් ඒ දෛශිකයේ ඍණ දෛශිකය ඍණ ඒ දෛශිකය ලෙස සංකේත කරනවා ඔන්න ඕක තමයි ඍණ ඒ දෛශිකය කියලා කියන්නේ. එතකොට උදාහරණය අර අපි එකම උදාහරණය මේ කතා කරන්නේ උදාහරණේ මාත් එක්කම ලියන්න ABCD සමාන්තරාශ්‍රයක AB දෛශිකය සමානයි සිම්පල් Aද BC දෛශිකය සමානයි සිම්පල් Bද යයි ගනිමු මේ ABCD සමාන්තරාශ්‍රයක් තියෙනවා ඒ සමාන්තරාශ්‍රයක් හදනකොට මම පුළුවන් තරම් උත්සාහ කරනවා සමාන්තරාශ්‍ර රොම්බසයක් නොවන පාද හතර සමාන නොවන විදියට සම්මුඛ පාද සමාන හා සමාන්තර විදියට අඳින්න පොඩ්ඩක් ඕගොල්ලන්ට පේන විදිය පොඩ්ඩක් සමාන්තරාශ්‍රයක් නෙමෙයි වගේ පේනවනේ මොකද මම පැත්තට ලියන්නේ ඒක මමත් මේ පැත්තට කියලා බලුවාම පොඩ්ඩක් සමාන්තරාශ්‍ර නෙමෙයි වගේ ඕගොල්ලෝ අඩි රූල් පාවිච්චි කරලා මේක අඳින්න මේක සිම්පල් A කියලා කියනවා මේක සිම්පල් B කියලා කියනවා එතකොට මට කියන්න BA දෛශිකය කියන්නේ මොකක්ද BA දෛශිකය කියන්නේ ඍණ A කියලා එනවා ඇයි ඒකට හේතුව BA දෛශිකය සමානයි ඍණ A කියලා එනවා BA දෛශිකය කියන්නේ ඍණ A ඒකට හේතුවක් විදියට කියන්න පුළුවන් සිම්පල් BA කියන එක සමාන්තරයි සිම්පල් Aට B දෛශිකයයි සිම්පල් A දෛශිකයයි සමාන්තරයි BA දෛශිකයේ විශාලත්වය කියන්නේ A දෛශිකයේ විශාලත්වය තමයි හැබැයි BA දෛශිකයේ දිශාව කියන්නේ A දෛශිකයේ දිශාවට ප්‍රතිවිරුද්ධයි තේරුණා BA දෛශිකයේ දිශාව කියන්නේ BA දෛශිකය කියන්නේ මෙහෙට මේ B වලින් ඉඳන්
BA දර්ශකය කියන්නේ AB දර්ශකය කියන්නේ මෙහෙට තියෙද්දි BA දර්ශකය කියන්නේ ඍණ A. ඒ කියන්නේ මතක තියාගන්න AB දර්ශකය මෙතන විශේෂත්වයක් තියෙනවා. AB දර්ශකය සමානයි සිම්පල් A නම් මේකේ අකුරු දෙක මාරු වෙද්දී BA දර්ශකය කියන්නේ ඍණ A වෙනවා. AB දර්ශකය කියන්නේ A නම් BA දර්ශකය කියන්නේ ඍණ A වෙනවා. එහෙනම් මෙතනින් එන සම්බන්ධතාවයක් AB දර්ශකය සමානයි ඍණ වාරයක් BA දර්ශකය. අකුරු දෙක මාරු කරලා අපිට ඕන විදිහට ලියන්න බෑ. අකුරු දෙක මාරු වුණොත් ඍණ ලකුණක් ඉස්සරහට එන්න ඕන. ඒතකොට ඒක වැදගත් ප්‍රතිඵලයක්. AB දර්ශකය සමානයි ඍණ BA දර්ශකය. පැහැදිලිද? ඒකත් ඔයගොල්ලෝ දැනගන්න. දැන් මෙතනදී AB දර්ශකය සමානයි සිම්පල් A නම් DC දර්ශකය කියන්නේ සිම්පල් A වෙනවා. ඒ වගේම CD දර්ශකය කියන්නේ C වල ඉඳන් D ට මෙහෙට આવොත් ඒක ඍණ A වෙනවා. එකපාරටම ගන්න පුළුවන්. හරිද? ඒක ආපහු හේතු දක්ව පැහැදිලි කරන්න දෙයක් නැහැ. මේ මුල් ගණන් හින්දා තමයි මේ පැහැදිලි කරන්න ඕන හින්දා තමයි මේ හේතු දක්වන්නේ. ඔයගොල්ලන්ට ඕක එකපාරට ගැටලු විසඳද්දී එකපාරටම ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. ක්ෂණිකව ගන්න. හරි ඉක්මනට ලියා ගන්න බලන්න බෝඩ් එකේ තියෙන ටික. මේ ටික පස්සේ මේ ටික අන්තිමටම ලියන්න මේ යටින් මේ ලියන මෙතනින් ලියලා ඉවරුණාට පස්සේ මේ කියන දේවල් ලියන්න. DC දර්ශකය සමානයි සිම්පල් A. ඒ වගේම CD දර්ශකය සමානයි ඍණ A. AD දර්ශකය ගත්තොත් AD දර්ශකය කියන්නේ සිම්පල් B වෙනවා. DA කියලා ගත්තොත් DA කියන්නේ මෙහෙ ඉඳන් මෙහෙට සමාන වෙන්නේ. එතකොට ඍණ B. DA දර්ශකය කියන්නේ ඍණ B දර්ශකය. දර්ශක ලකුණ ඕන. දර්ශක ලකුණ නැත්තම් ඒකේ අදහසක් නැහැ. ඔන්න ඔය විදිහට ඍණ දර්ශකත් අර්ථ දක්වනවා. ඉක්මනට බෝඩ් එකේ තියෙන ටික ලියා ගන්න. ඔය ටියුට් එකේ ළමයි ඔය කියන කතාව ඔක්කොම තියෙනවා. එතකොට මෙන්න මේ ටියුට් එකේ ඔය කියන කතාව මේ විදිහට තියෙනවා. මොකද්ද? දර්ශක රේඛා ඛණ්ඩයක් වගේ නිරූපණය කිරීම සහ දර්ශක දෙකක සමානතාව ඊට පස්සේ ඍණ දර්ශක ගැන කතා කරන එකක්. ඍණ දර්ශක කියන්නේ විශාලත්වයේ සමාන සමාන්තර අභිදිශාවෙන් ප්‍රතිවිරුද්ධ දර්ශක දෙකක් කියලා කතා කරනවා. ඊට පස්සේ ඒකක දර්ශක කියලා මාතෘකාවක් තියෙනවා. අපි ඒක මාතෘකාව ලියන්නේ නැතුව ටියුට් එකෙන් බලමු. ලියාගන්න මාතෘකාව ලියලා ටියුට් එකේ පිටු අංකේ දාමු. ඒකක දර්ශක කියලා මාතෘකාව ලියලා පොඩ්ඩක් ලියන්න ටියුට් එකේ ඒකක දර්ශක යටින් පොඩියට නෝට් එකක් පිටුව 3 බලන්න. ඒකක දර්ශක කියලා ලියලා පිටුව 3 බලන්න කියලා නෝට් එක පොඩ්ඩක් බලන්න. නෑ මේව ලියෝ. ඒකක දර්ශක කියලා ලියලා පිටුව 3 මේක ලියන්න ඉඩ තියන්නකෝ. ඔයගොල්ලෝ නෝට් එක හදා ගන්නකෝ. ගෙදරදී වෙලාවක් තියෙනවානේ. ඒක අතින් ලියන එක හොඳයි. ටියුට් එකේ තියෙනවට වඩා ගොඩක් වෙලාවට ටියුට් එකේ printed ටියුට් එකක් නේ තියෙන්නේ. අනිත් ඒවා අපි ලිව්වා වගේ මේකත් ඔයගලන්ගේ නෝට් එකට ලියා ගන්න. පැහැදිලි කරන ගමන් වෙලාවක් දීලා රිලැක්ස් එකේ එක ලියන්න. මම මේක පැහැදිලි කරන්න. විශාලත්වය ඒකක එකක් වූ දර්ශකයකට තමයි මෙන්න මේ ඒකක දර්ශකය කියලා කියන්නේ. මොකද්ද කියන්නේ? විශාලත්වය ඒකක එකක් වූ දර්ශකයකට. විශාලත්වය ඒකක එකක් වෙච්ච දර්ශකයක් තමයි ඒකක දර්ශකයක් කියලා කියන්නේ. විශාලත්වය ඒකක එකක් වූ දර්ශකයකට කියනවා ඒකක දර්ශකයක් කියලා. එතකොට ඒකේ මාපාංකය වෙන්නේ එකයි. සිම්පල් A දර්ශකය. දැන් මෙතන ඒකක දර්ශකයක් නිරූපණය කරන්න සම්මත සංකේතයක් තියෙනවා. ඒකක දර්ශක නිරූපණය කරන්න සම්මත සංකේතයක් තියෙනවා. ඒකට කියනවා මෙන්න මේ දර්ශකයට ඉහළින් කිරුලක් පලද්දනවා කියලා. පොඩි තොප්පියක් දානවා.
ඒක සංකේත කරන්නේ මෙන්න මේ වගේ එකක් කියවන්නේ ඉංග්‍රීසි වලින් කියවන්නේ A hat කියලා. hat. A hat කියන්නේ ඒකක දශකය. මේක B hat කියලා කියවනවා ඉංග්‍රීසියෙන්. ඒ ඔයගොල්ලන්ට එහෙම කියවන්න දෙන්නේ නැහැ නේ. එතකොට මේක අපි සිංහලෙන් කියවන්නේ A දශකයේ දිශාවට වූ ඒකක දශකය. එහෙම නැතුව ඒ තොප්පිය කියලා කියවන්න එපා. ඒක නිකන් විහිළුවක්නේ. එතකොට A දශකයේ දිශාවට වූ ඒකක දශකය තමයි මේ සංකේතයෙන් කියන්නේ. B දශකයේ දිශාවට වූ ඒකක දශකය තමයි මෙතන මේ සංකේතයෙන් කියන්නේ. hat එකක් දානවා. හරි. A දශකයේ දිශාවට වූ ඒකක දශකයේ simple A දශකයේ hat. B දශකයේ දිශාවට වූ ඒකක දශකයේ B hat. එතකොට මේකේ වෙනවා A දශකයේ විශාලත්වය මොකද්ද වෙන්නේ? 1යි. ඒ වගේම B දශකයේ විශාලත්වය ඒත් 1යි. A දශකයේ විශාලත්වයයි B දශකයේ විශාලත්වයයි 1යි. A දශකයේ දිශාවට වූ ඒකක දශකය. simple A දශකයේ දිශාවට වූ ඒකක දශකය සංකේත කරනවා. වෙන මේක අර්ථ දැක්වීමක්. මේක මේ කොටුව හරියට වැදිලා නැහැ. A දශකයේ දිශාවට වෙච්ච ඒකක දශකය කියන්නේ simple A දශකයේ බෙදීම A දශකයේ මාපාංකය. ඒක කොහොමද වෙන්නේ කියලා අපි බලමු. ඒකක දශකයක් කියලානේ කියන්නේ යම් දශකයක් දිශාවට වෙච්ච ඒකක දශකයක්. ඒ කියන්නේ විශාලත්වයේ ඒකක එකක් වෙච්ච දශකයක් තමයි ওই ඒකක දශකයක් කියලා කියන්නේ. දැන් යම් කිසි දිගක් තියෙන දශකයක් තමයි ඒ දශකය කියලා කියන්නේ. එතකොට මේ ඒ දශකයක් AB රේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය වෙනවා කියලා හිතමු. simple A දශකයක් AB රේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය වෙනවා නම් මට ලියන්න පුළුවන් A දශකයේ මාපාංක කියන්නේ AB දිග. ඒ වගේම A දශකයේ දිශාවට ඌ ඒකක දශකය කියන්නේ A දශකයේ දිශාවට වෙච්ච ඒකක දශකය කියන්නේ විශාලත්වයේ ඒකක එකක් වෙන්නත් ඕන. දිශාව අරකම තමයි. එහෙනම් මෙන්න මේ දශකය simple A දශකය ඒකේ විශාලත්වයක් තියෙනවානේ AB දිග කියන එක. අන්නේ AB දිගෙන් බෙදුවහම යම් දශකයක් ඒ දශකයේ විශාලත්වයෙන් බෙදුවාම අන්නේ දශකයේ දිශාවට වෙච්ච ඒකක දශකය ලැබෙනවා. එහෙනම් ඒ දශකයේ දිශාවට වූ ඒකක දශකය මේ විදිහට සංකේත කරනවා නම් ඒක ගන්න නම් එම දශකය ඒකේ මාපාංකයෙන් බෙදන්න ඕන. යම් දශකයක් ඒකේ මාපාංකයෙන් බෙදුවොත් එම දශකයේ දිශාවට වෙච්ච ඒකක දශකය ලැබෙනවා. එහෙනම් AB දශකයේ දිශාවට වූ AB දශකයේ දිශාවට වූ ඒකක දශකය කියන්නේ AB දශකයේ බෙදන්න ඕන AB දශකයේ මාපාංකයට. මේකම තමයි. මේක වීජීය නිරූපණය, මේක ජ්‍යාමිතික නිරූපණය. එච්චරයි. simple A capital AB හිතන්න එපා. simple A කියන්නේ capital AB දශකයට සමාන දශකයක්. එතකොට ඔය දෙක අතර වෙනසක් නැහැ. ඔය නෝට් එක ඔයගොල්ලෝ කම්ප්ලීට් කරගන්න. එතකොට බෝඩ් එකේ තියෙන ටික ඔය විදිහට ලියන්න ඕනේ නැහැ. ඒක ගෙදරදී ලියා ගන්න. මෙතන තියෙනවා ඒ ටික. ඊට පස්සේ ළමයි මෙන්න මේ විදිහට කතා කරනවා සම්මතයක් ලෙස ඒකක දශක සංකේත කිරීමට I J K U කියලා සංකේත භාවිතා කරනවා. මේක සම්මතයක්. සම්මත සංකේතයක්. ඕක එහෙනම් අනිවාර්යෙන්ම ඒවට මෙන්න මේ කිරුල මෙන්න මේ ලකුණ දාන්න ඕනේ නැහැ කියලා කියන්නේ. සම්මතයක් විදියට තියෙනවා නම් ඔන්න ඔය සංකේතේ උඩ 61 දාන්න ඕනේ නැහැ. I දශකයේ මාපාංකය 1යි. J දශකයේ මාපාංකය 1යි. ඒ වගේම K දශකයේ මාපාංකය 1යි. U දශකයේ සාමාන්‍ය එකක දශක පාවිච්චි කරන U පාවිච්චි කරනවා. U වල මාපාංකයත් 1යි. ඕක තමයි ඒකක දශක කියලා කියන්නේ. මම ඉක්මනට කියාගෙන යන්න. ඊට පස්සේ කියනවා අභිශුන්‍ය දශකය කියලා. මෙන්න මේ අභිශුන්‍ය දශකය කියන එක O කියලා සංකේත කරනවා. ඒ අභිශුන්‍ය දශකයක් කියලා කියන්නේ විශාලත්වය ශුන්‍ය වෙච්ච දශකයක්. විශාලත්වය ශුන්‍ය වූ දිශාවක් සහිත දශකයක් තමයි ඒකක දශකයක් කියන්නේ. අභිශුන්‍ය දශකයක් කියන්නේ. ඒක දශකයක් නෙමෙයි sorry අභිශුන්‍ය දශකයක්. එතකොට සමහරව කියනවා අභිශුන්‍ය දශකයකට දිශාවක් නැහැ කියලා. නෑ.
අභිෂුණ දෛශිකයකට දිශාවක් නැත්තම් ළමයි ඒක කොහමද දෛශිකයක් වෙන්නේ? දෛශිකයකට දිශාවක් තියෙනවා. සමහරු කියනවා අභිෂුණ දෛශිකයට විශාලත්වයක් නැහැ කියලා. නෑ. අභිෂුණ දෛශිකයට විශාලත්වයක් තියෙනවා. විශාලත්වයක් නැත්තම් දෛශික අර්ථ දැක්වීමට වළංගු නෑනේ. දෛශික අර්ථ දක්වන දෛශිකයක් කියන්නේ විශාලත්වයක් සහ දිශාවක් සහිත දෙකම තියෙනවා. එතකොට අභිෂුණ දෛශිකයකට විශාලත්වයක් තියෙනවා. ඒ විශාලත්වයේ අගය බිඳුවයි. අගය බිඳුවක් වීම විතරයි තියෙන්නේ. ඒ වගේම දිශාවකුත් තියෙනවා. ඒක ඕනෑම දිශාවක් වෙන්න පුළුවන්. හැබැයි අපිට කතා කරනවා නම් දෛශිකයක් දැන් ප්‍රවේගයක් වගේ කතා කරොත් ශුන්‍ය වෙන්න මොහොතකට පෙර කතා කරලා ශුන්‍ය වීමක් කතා කරනවා නම් ඒ මොහොතකට පෙර හෝ මොහොතකට පසු දිශාවක් තියෙනවා නම් අන්න ඒක තමයි අභිෂුණ දෛශිකයේ දිශාව. නැත්තම් Tamanට කැමති දිශාවක් ගන්න පුළුවන්. දෛශිකයක දිශාවක් නැහැ කියන්න බෑ. ඔන්න ඕක තමයි දෛශිකවලදී අපි කතා කරන්නේ. ඉතින් ඕගොල්ලෝ නෝට් එකට මෙන්න මෙතනට වෙනකන් නෝට් එක සම්පූර්ණයෙන්ම ලියා ගන්න. පිහිටුම් දෛශිකවල ඉඳන් අපි කතා කරමු ඊළඟ දවසේදී. දෛශිකාකරණ නියමයේ ඕව ගැන කතා කරනවා ඊළඟ දවසේ. ඒ වගේම ටියුට් එක print කරගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න කරන්න බැරි නම් අපිට නෝට් එක සම්පූර්ණයෙන්ම ලියන්න වෙනවා. ඒකට යම්කිසි කාලයක් යනවා. මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් වැදගත් දෙයක්. ත්‍රිකෝණමිතියේදී කතා කරන දෙයක් තාම අපි කතා කරලා නැති. ත්‍රිකෝණයක සම්මතාංකණය කැපිටල් ABC ත්‍රිකෝණයක් තිබුණොත් A ශීර්ෂයට ඉස්සරහින් තියෙන පාදය සිම්පල් A, B ශීර්ෂයට ඉස්සරහින් තියෙන පාදය සිම්පල් B, C ශීර්ෂයට ඉස්සරහින් තියෙන පාදය සිම්පල් C. ඒකේ අභ්‍යන්තර කෝණය A ශීර්ෂයේ අභ්‍යන්තරයේ කැපිටල් A, B ශීර්ෂයේ අභ්‍යන්තර කෝණය මෙතන කැපිටල් B, C ශීර්ෂයේ අභ්‍යන්තර කෝණය කැපිටල් C. ඔන්න ඔය විදිහට ඒක සංකේත වෙනවා. එතකොට සයින් නීතිය කියලා නීතියක් සයින් රූල් එක කතා කරනවා. මේ ත්‍රිකෝණමිතියේදී සයින් A කියන්නේ සම්මුඛ පාදේ මේක බෙදීම සයින් A මේකේ සම්මුඛ මේක බෙදීම ඒක ඉස්සරහින් තියෙන සම්මුඛ පාදයේ දිග සයින් A බෙදීම A සමානයි සයින් B බෙදීම සම්මුඛ පාදයේ ඉස්සරහින් තියෙන දිග සමානයි සයින් C බෙදීම සම්මුඛ පාදයේ ඉස්සරහින් තියෙන දිග. නැත්තම් ඒක අනිත් පැත්තට ගන්න පුළුවන්. ඕකම වෙනස් විදියකට මේක ත්‍රිකෝණමිතියේදී A බෙදීම sin A එක් ශීර්ෂ පාදයක දිග බෙදීම සම්මුඛ කෝණයේ sin අගය සමානයි B බෙදීම සම්මුඛ කෝණයේ sin අගය B බෙදීම sin B සමානයි C බෙදීම sin C. ඔන්නෝම භාවිතා කරනවා ත්‍රිකෝණමිතියේදී cos නීතිය කියලා cos සූත්‍රය පාවිච්චි කරනවා. cos A කියන්නේ B වර්ග ධන cos A සමානයි මෙතනදී කතා කරනවා cos A සමානයි B වර්ග ධන C වර්ග දෙපැත්තේ තියෙන පාද දෙක වර්ග කරලා එකතු කරනවා. B වර්ග ධන C වර්ග ඍණ සම්මුඛ පාදයේ දිග වර්ග කරනවා. බෙදීම දෙක වාරයක් BC දෙක වාරයක් මේ දෙකේ ගුණිතය. එතකොට cos A කියන්නේ මේ රටාවක් තියෙනවා. cos A තිබුණොත් ඍණ A වර්ග එන්නේ. B වර්ග ධන C වර්ග ඉතිරි පාද දෙක වර්ග කරලා එකතු කරලා අඩු කරනවා. මේකට අනන්‍ය වූ සම්මුඛ පාද A වර්ග බෙදීම 2යි BC. එහෙනම් cos B කියන්නේ මොකක්ද? A වර්ග ධන C වර්ග ඍණ B වර්ග බෙදීම 2යි AC. cos C කියන්නේ A වර්ග ධන B වර්ග ඍණ C වර්ග බෙදීම 2යි AB. ඔන්න ඔය විදියට ත්‍රිකෝණමිතියේදී කරන දෙයක් දෛශිකවලදී ඒ කියන්නේ මෙතනදී පොඩ්ඩක් මතක් කිරීමක් කරනවා. ඒකට හේතුව සමහර ළමයි ත්‍රිකෝණමිතිය ඒ කියන්නේ අපිත් මේ වෙනකොට ඔය සයින් නීතිය cos නීතිය දැකලාගෙන නැහැ. ඒක ඉතින් ඕන වෙනවා සමහර තැන්වලදී ඉස්සරහට. ඒක නිසා අනිත් එක තමයි මේ හැම දෙයක්ම මේක pure maths නෙමෙයි. මේක applied maths. ඕගොල්ලොන්ට මතකද දන්නේ මම කිව්වා මේක අලුත් පාඩමක්. මේක applied maths කියන එක ව්‍යවහාරික ගණිතය. ව්‍යවහාරික ගණිතය කියන්නේ හැම වෙලාවෙම වීජ මේ ඒ කියන්නේ ශුද්ධ ගණිතයෙන් හැදිච්ච එකක්. ඒ ශුද්ධ ගණිතයේ භාවිත. ඒක නිසා මේ දේවල් දැනගෙන තියෙන්න ඕන. මේක ජ්‍යාමිතිය ත්‍රිකෝණයක කේන්ද්‍රකය මම ඊළඟ දවසේ මේව හඳුන්වන්නේ නැහැ. ත්‍රිකෝණයක ශීර්ෂයක සිට
සම්මුඛපාදේ මේක ඔයගොල්ලන්ට නෝට් එක බලන්න ආපහු මම මේ මතක් කරනවා. ත්‍රිකෝණයක ශීර්ෂයක සිට සම්මුඛපාදේ මධ්‍ය ලක්ෂය ආකාර නිර්මාණය කරනු ලබන රේඛාවට කියනවා මධ්‍යස්ථයක් කියලා. ශීර්ෂයේ ඉඳන් සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව. මේක මේ පාදයේ මැද මේ සංකේතයක් තියලා තියෙන මේ දිගයි සමානයි කියලා. එහෙම දිගයි. එතකොට මේක තමයි මධ්‍යස්ථය කියන්නේ. ත්‍රිකෝණයකට මධ්‍යස්ථ තුනක් තියෙනවා. AD මධ්‍යස්ථයක් තියෙනවා, BE මධ්‍යස්ථයක් තියෙනවා, තව CF මධ්‍යස්ථයක් තියෙනවා. අන්නේ මධ්‍යස්ථ තුන ඒක රාශී එකම ලක්ෂයක් කරහා යනවා. අන්නේ මධ්‍යස්ථ තුන එකම ලක්ෂයකදී ඡේදනය වෙනකොට කියනවා සංගාමී වෙනවා. මෙන්න මේ මධ්‍යස්ථ තුන සංගාමී වන ලක්ෂයට කියනවා ත්‍රිකෝණයේ කේන්ද්‍රකය කියලා. ත්‍රිකෝණයේ කේන්ද්‍රකය. උතන කයන්න මදි ත්‍රිකෝණයේ කේන්ද්‍රකය. යක කියලා තියෙන කේන්ද්‍ර යක නෙමෙයි කේන්ද්‍රකය. මේක වැරදිලා කේන්ද්‍රකය. ඒ වගේම ත්‍රිකෝණයක කේන්ද්‍රකයක් මගින් මධ්‍යස්ථයක් දෙකට එක අනුපාතයට බෙදනවා. දෙකට එක අනුපාතයට බෙදන. ඔන්න ඕක තමයි ත්‍රිකෝණයක කේන්ද්‍රකය කියලා කියන්නේ. ඊට පස්සේ ත්‍රිකෝණයක අන්තර් කේන්ද්‍රය පරිකේන්ද්‍රය ඔය ඔක්කොම කියනවා. මට හිතෙනවා බෝඩ් එකේ මේකේ ලියනවට වඩා බෝඩ් එකේ පැහැදිලි කරන එක හොඳයි කියලා එක. මම ඒක බෝඩ් එකේ පැහැදිලි කරනවා ළමයි. ඔයගොල්ලෝ ඒක නෝට් එකට දාගන්න. ඒක සාමාන්‍ය අමතර දැනුම් විදියට නෝට් එකේ අර අභිෂුණ දායශකය ගැන කිව්වට පස්සේ මේ දේවල් දාගන්න එක ගැටලුවක් නෑ. ටියුට් එක print කරලා නැත්තම් ටියුට් එක print කරලා තියෙනවා නම් ඒත් ඕනේ නෑ නෝට් එකට මේවා ලියන්න. නැත්තම් අනිවාර්යයෙන්ම ලියා ගන්න. මොකද මේවා අවශ්‍ය වෙනවා ඉස්සරහදී ගණන් හදන්න. ත්‍රිකෝණයක අන්තර් කේන්ද්‍රය. ත්‍රිකෝණයක අන්තර් කේන්ද්‍රය මේක සංකේත කරනවා කැපිටල් I කියලා. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තිබුණොත් ළමයි මෙන්න මේ ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණයක් තිබුණොත් මේ ශීර්ෂයේ A මේ ශීර්ෂය B මේ ශීර්ෂය C නේ සම්මතංකනේ. අන්නේ ශීර්ෂවල අභ්‍යන්තර කෝණ සමච්ඡේදක මෙන්න මේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදක තියෙනවා. ඒ කියන්නේ මේක A බෙදීම 2 A බෙදීම 2. මේක හරියටම දෙකට බෙදෙන තැන B බෙදීම 2 B බෙදීම 2. මේකත් ඒ ලක්ෂය හරහාම මේ කෝණ සමච්ඡේදක සංගාමී වෙනවා එකම ලක්ෂයක් හරහා යනවා. මෙන්න මේ කෝණ සමච්ඡේදක තුන සංගාමී වන ලක්ෂයට කියනවා ත්‍රිකෝණයක අන්තර් කේන්ද්‍රය කියලා. ත්‍රිකෝණයක අන්තර් කේන්ද්‍රය කියලා කියනවා ත්‍රිකෝණයේ කෝණ සමච්ඡේදක තුනම සංගාමී වන ලක්ෂය. ඒක මතක තියාගන්න. එතකොට මේ අන්තර් කේන්ද්‍රය කියන්නේ ත්‍රිකෝණයේ ශීර්ෂ තුන ස්පර්ශ කරමින් යන්නා වූ මෙතන ඉඳන් මේකට ලම්බකයක් ඇඳලා මෙන්න මේ ත්‍රිකෝණයේ ශීර්ෂ තුන ස්පර්ශ කරමින් යන්නා වූ අන්තර් වෘත්තයේ කේන්ද්‍රය. ත්‍රිකෝණයක අන්තර් කේන්ද්‍රය කියන්නේ ශීර්ෂ තුන ස්පර්ශ කරමින් යන්නා වූ අන්තර් වෘත්තයේ කේන්ද්‍රය. ඊට පස්සේ කතා කරනවා ළමයි මාතෘකාවක් විදියට ත්‍රිකෝණයක ලම්බ කේන්ද්‍රය කිය. ත්‍රිකෝණයක ලම්බ කේන්ද්‍රය. එතකොට ත්‍රිකෝණයක ලම්බ කේන්ද්‍රය ත්‍රිකෝණයක් මේ විදියට ගත්තොත් එක් ශීර්ෂයේ ඉඳන් සම්මුඛ පාදයට ලම්බක අඳින්න පුළුවන්. සම්මුඛ පාදයට ලම්බක ඇඳාම මෙන්න මේ ලම්බක තුන සංගාමී වෙනවා. අන්නේ ත්‍රිකෝණයක ලම්බ කේන්ද්‍රය කියලා කියන්නේ මෙන්න මේ ලම්බක ඒවට උච්චයන් කියලා කියනවා. මේක ABC කියලා ගත්තොත් මේක D මේක E කියලා ගත්තොත් මේක F AD BE CF කියන එකට කියනවා උච්චයන් කියලා. මෙන්න මේ ත්‍රිකෝණයක තියෙන උච්චයන් ලම්බක දුරවල් ලම්බක රේඛාවලට තමයි උච්චයන් කියන්නේ. මෙන්න මේ උච්චයන් සංගාමී වන ලක්ෂය නැත්නම් එක්කේ ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට අඳුන ලබන ලම්බකයන් තුන සංගාමී වන ලක්ෂයට කියනවා ලම්බ කේන්ද්‍රය කියලා. එක කැපිටල් H කියලා සංකේත කරනවා. ඔන්න ඔකට තමයි ලම්බ කේන්ද්‍රය කියලා කියන්නේ. ඊට පස්සේ කතා කරනවා ත්‍රිකෝණයක පරිකේන්ද්‍රය කියලා එකක්. ත්‍රිකෝණයක පරිකේන්ද්‍රය
ත්‍රිකෝණයක පරිකේන්ද්‍රය ත්‍රිකෝණයක් මේ විදියට ඇන්දොත් මෙන්න මේම ත්‍රිකෝණයක් ඇන්දොත් ඒකේ ලම්බ සමච්ඡේදක සංගාමී වෙන ලක්ෂය ත්‍රිකෝණේ ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා මධ්‍ය ලක්ෂය හරහා මැද ලක්ෂය හරහා ලම්බකව යන රේඛාවට කියනවා ලම්බ සමච්ඡේදක කියලා. ඒ වගේම මේ රේඛාවටත් ලම්බ සමච්ඡේදක තියෙනවා මැද හරහා මෙන්න මේ විදියට ලම්බකව. එතකොට මේකෙත් ලම්බකව මධ්‍ය ලක්ෂය හරහා යන රේඛාවට තමයි ලම්බ සමච්ඡේදක කියන රේඛාව. යා කරාම මේක දිගේ යන්න ඕනේ මේම EF. මෙන්න මේ විදියට ලම්බ සමච්ඡේදක සංගාමී වෙන ලක්ෂයට කියනවා ත්‍රිකෝණේ පරිකේන්ද්‍රය කියලා. එතකොට පරිකේන්ද්‍රය කියන්නේ ඇත්තටම ත්‍රිකෝණේ ශීර්ෂ තුන හරහා යන්නා වූ පරිවෘත්තයේ කේන්ද්‍රය. ශීර්ෂ තුන හරහා යන්නා වූ පරිවෘත්තයේ කේන්ද්‍රය. ඕක සාමාන්‍ය දැනීම විදියට ඕගොල්ලෝ දැනගෙන තියෙන්න ඕන. හරිද ළමයි? අපි ඊළඟ දවසේ ඉතින් ටික කතා කරමු. ඉතින් ওই ආරම්භයක් විදියට දෛශික ගැන කතා කරා. නෝට් එක බලන්න. හරියට නෝට් එක බලලා ඊළඟ දවසට කලින් දැන් අදම කරත් කමන්නේ. අදම ඕගොල්ලන්ට තියෙනවා බින්න භාග. දැන් අපි මීට කලින් සෙෂන් එක විදියට බින්න භාග කරානේ. ඒකේ ගණන් ටික පාස් පේපර්ස් ගණන් හදලා ඉවරලා ඒක ඉවර කරන්න. ඊට පස්සේ මේක ඊළඟ දවස වෙනකොට මේක හොඳටම බලාගෙන ඉන්න. ඒ නෝට් එකත් එක්කම ටියුට් එක ඉස්සරහටත් තියෙනවා. ඔයගොල්ලන්ට දීලා අපි එතන ඉඳන් කතා කරමු.